අද අපි කතා කරන්න යන්නේ දරුවන් ලැබෙන්න ඉන්න දරුවන් ලබා ගන්න කැමැත්තෙන් හැබැයි දරු ගැබ් ගැනීමක් පරක්කු වෙන කට්ටියට ඉතා වැදගත් මාතෘකාවක්. අපි දන්නවා මේක ප්‍රසවාන ආයුර්වේදයට ඒ කියන්නේ මගේ විෂය ධාරාවට කෙලින්ම සම්බන්ධ නැතත් අපිව හම්බෙන්න එන කාන්තාව ගොඩකට තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි ස්ථූලතාවය. ස්ථූලතාවය කියලා කිව්වොත් අපි කියනවා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් ස්ථූලතාවය අපේ උදරය ආශ්‍රිතව සහ අපේ උඩුකය ආශ්‍රිතව තියෙන ස්ථූලතාවය. මෙය අපි සොයාගෙන තියෙනවා දරු ප්‍රසූත වීමට දරු ප්‍රසූතියක් කර ගැනීම දරු ගැබ් ගැනීමකට මේ ඉතා හානිකරයි. ඒ කියන්නේ දරු ගැබ් ගැනීමක් පමා කිරීමට ගොඩක් තුඩු දෙන කාරණයක් තමයි මේ ස්ථූලතාවය. ඉතින් අපේ කාන්තාව ගොඩකට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ස්ථූලතාවය. විශේෂයෙන්ම දරු ගැබ් ගැනීම පමා වෙන යුවලවල් ගත්තොත් මේ ගොඩාක් කට්ටියට 80%ක් විතර. ඒ කියන්නේ 80%ක් කියන්නේ 10 දෙනෙක් ආවොත් දරු ප්‍රසූති දරු ගැබ් ගැනීම පරක්කු වෙනවයි කියලා ඒකෙන් 8 දෙනෙක් විතරම මේ ස්ථූලතාවයෙන් හින්දා දුක් විඳිනවා. එහෙම නැත්නම් දරු ගැබ් ගැනීම පරක්කු වෙනවා. ඉතින් ගොඩක් අයට අපි කිව්වත් මේක බර අඩු කරගන්න කියලා මේක අපි හරියට කරන ක්‍රමයක් ගැන කියන්නේ නැතුව මේක අපිට තනියම කරගන්න හරිම අමාරුයි. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු ඇයි අපේ මේ ජනතාව එහෙම නැත්නම් අපේ මේ තරුණ කාන්තාව ඇයි මේ ස්ථූලතාවයට ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා අපි මේ 1970 ගණන් 80 ගණන් වල වගේ ආපු සංකල්පයක් තමයි අපි නිතර මොන හරි කන්න ඕනේ කියන එක. ඒට පෙර 70 ගණන් වල වගේ 60 ගණන් වල වගේ ඒක තිබුණේ දවසකට උපරිම 3 වේලක් තමයි කන්නේ. ඒ 3 වේලට අතරමැද්දේ එහෙම ගොඩක් කෑමක් තිබුණේ නැහැ. හැබැයි දැන් එහෙම නෙවෙයි. දැන් හැමදේම අපි කෑමට සම්බන්ධ වෙලා අපි ඒක අපේ මානසිකව අපි ඒකට සම්බන්ධයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මීටිං අපි ගෙදරකට ගියා. අපි කොහරි තැනකට ගියා. මොනවා වුණත් අපිට කෑමකින් තමයි සංග්‍රහයක් ලැබෙන්නේ. එතකොට අපි හිතමු අපි කඩේට ආවා. ඒත් අපි අදහස් දෙන මොන හරි ගන්න. අපි ගෙදර ඉන්නකොට අපි ඇවිදිනගෙන යනකොට අපි මොනවා හරි හැම වෙලෙම කනවා. ඉතින් හැම වෙලෙම පොඩ කැවෙනවා. අපි ගන්න ආහාර වේල් තුනට අමතරව දැන් අපි ගොඩක් අමතර ආහාර වේල් ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේකත් එක්ක අපිට තේරෙනවා අපි ඉස්කෝලෙන් ළමයි වුණත් අපි උදේම ඒගොල්ලන් ඉස්කෝලේ යවන්න ඉස්සෙල්ලා අපි ඒගොල්ලන්ට මොන හරි කවලා යවනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට 10ට විතර ඒගොල්ලන්ට මොන හරි කන්න දෙනවා. ඉන්ටර්වල් එක. ඊට පස්සේ ආයෙත් 12ට ගෙදර ආපු ගමන් කන්න ගෙදර අරන් එන ගමන් උත් මොන හරි ලබා දෙනවා. මේ පවුනේ තව වෙලා යනවානේ ගෙදර යන්න කන්න. එහෙනම් තව මොන හරි දෙන්න ඕනේ. එහෙමත් දෙනවා. ඊට පස්සේ ආයෙ දවල්ට අපි කෑම එක දෙනවා. ඊට පස්සේ ආයෙ හවසට තව මොන හරි දෙනවා. ඊට පස්සේ තමයි රැයට කන්න දෙන්නේ. ඊට පස්සේ නිදියන්න යන ඉස්සරත් ළමයා සමහරවල් මොන හරි කාලා තමයි නිදින්නේ. ඉතින් මේ වැනි මෙය වැඩි හිටි ළමා හැම එක්කෙනාටම සම්බන්ධයි. මේ හැම වෙලෙම පොඩ කෑමෙන් තමයි අපි කාලයක් සමග අපි ස්ථූල වෙලා තියෙනවා. අපේ ආහාර කන ಜಾති සහ කන ප්‍රමාණවල වල වෙනස හින්දා සහ අපි මහන්සි වෙන ප්‍රමාණය අඩු හැම හින්දා අපි දැන් ස්ථූල වෙලා තියෙනවා. මේ ඊටාම බැරෑරුම් ලෙස බලපානවා අපි දරු ගැබ් ගැනීමකට උත්සාහ කරන අවස්ථාව. ඉතින් මගෙන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ડોක්ටර් අපි බර අඩු කරගන්නේ? ඉතින් අපි ගොඩක් අඩුවෙන්නේ කන්නේ. අපි ගොඩක් කන්නේ නැහැ. මං සාමාන්‍යයෙන් කන්නේ නැහැ. ඉතින් මං හරිම අඩුවෙන් කන්නේ. ඒ වුණාට මගේ බර අඩු වෙන්නේ නැහැ. මං ඇත්තටම පිළිගන්නවා. දැන් අපි කල්පනා කරමු අපි පවුලක් ගැන කල්පනා කරමුකෝ. එතකොට අපි හිතුවොත් මහත්තයාගේ රස්සාව එන ආදායම අඩු වෙනවා. මේ කොවිඩ් කාලේ ගැන හිතන්න. ආදායම අඩු වුණා. ඒතර ආදායම අඩු වුණාම අම්මා වශයෙන් පවුලේ එයා ඒක පරිපාලනය කරගන්න විදිහ වෙනසක් සිද්ධ වෙනවා. එයා වියදම් අඩු කරනවා. එතකොට
ඒ විදිහම තමයි අපේ ඇඟත්. අපි කෑම අඩු කරොත් අපිට කෑම අඩු කරොත් අපි අපේ ඇඟෙන් ශක්තිය වේදම් කරන ප්‍රමාණය අපි අඩු කරනවා. එතකොට ඒ වියදම් කරන ප්‍රමාණය අඩු වෙනකොට අපේ බර අඩුවීම මුල් හරිය පොඩ්ඩක් අඩු වුණාට එය ස්ථාවර වෙනවා. ඊට පස්සේ අපේ බර එන්න ඒ ගානමයි අපි අපේ අර තියෙන උනන්දුව නැති වෙලා යනවා. අපිට හිතෙනවා අපි කොච්චර කෑම අඩු කරත් වැඩක් නැහැ. අපේ බර අඩු වෙන්නේ මේක කරන්න බෑ. ඉතින් මම කියලා දෙන්න යනවා ක්‍රමයක්. මේ බර අඩු කරගන්න සාර්ථකව මුහුණ දෙන ක්‍රමය. එතකොට මේ ක්‍රමේදී අපි දැනගන්න ඕනි අපේ ශරීරය ගැන යම් අදහසක් අපිට තියෙන්න ඕන. අපේ ශරීරයේ තියෙනවා මස් පිඩු. ඒට අමතරව අපේ ශරීරයේ තියෙනවා තෙල්. මේ තෙල් තමයි අපේ මේ ස්ථූලතාවයට මූලිකව බලපාන්නේ. මේ තෙල්යි අපේ ඇඟට එන්නේ. මේ තෙල් එන්නේ අපේ ඇඟේ අපිට ආහාර නැති කාලයක් ආවොත් ඒවා පාවිච්චි කරන්න. එතකොට මේ තෙල් වල අපි ශක්තිය කැටි කරලා තැම්පත් කරලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙනවා දැන් මේ තෙල් ටික අඩු කරගන්න. කොහොමද මේක කරන්න පුළුවන්? මේක කරන්න පුළුවන් ක්‍රමය අපි කතා කරොත් වැදගත්ම වෙන්නේ අපි निराහාරව ඉන්න කාල පරිච්ඡේදය තමයි මේට ඉතාම වැදගත් වෙනවා කියලා හොයාගන්න තියෙන්නේ. අපේ මේ තෙල් ටික අපි වියදම් කරන්නේ නැහැ අපේ ඇඟ අපි निराහාරව හිටියේ නැත්තම්. අපි හැම වෙලෙම පොඩ අර මං ඉස්සෙල්ලා කියපු විදිහට කනවා නම් අපේ මේ තෙල් වලට අපේ ඇඟ අත තියන්නේ නැහැ. එයා හැම වෙලෙම අපේ හම්බෙන දේ එයාගේ වේදම දරාගෙන. ඒ කියන්නේ කැලරි ප්‍රමාණය අපි කියමු සල්ලි හැටියට ගත්තොත් ඒ එන කැලරි ප්‍රමාණයෙන් අපේ ශක්තිය අවශ්‍ය විදිහට පරිහරණය කරගෙන ඉන්න තමයි අපේ ඇඟ කැමති. එතකොට අපි කොච්චර උත්සාහ කරත් අපේ මේ තෙල් ටික අඩු කරගන්න අපේ ඇඟ අපි අර පොඩ්ඩක් කෑවත් ඒ කන ප්‍රමාණය අපේ ශක්තිය පාවිච්චි කරගන්න අපේ ඇඟ හුරු වෙනවා. ඉතින් අපි මේක කඩා ගන්න ඕනේ. මේක කඩා ගන්න පුළුවන් ක්‍රමය තමයි මම අර කිව්වේ අපි निराහාරව ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි निराහාරව ඉන්න ගත්තම පළවෙනි පැය අපි හිතමු 8ක් 10ක් යනකම් විතර අපේ ඇඟේ ග්ලූකෝස් වලින් තමයි අපේ ඇඟ ශක්තිය ගන්න. එතකොට අපේ මේ දෙයට අත තියන්නේ නැහැ මේ කාලේ. හැබැයි පැය 8කට විතර පස්සේ යන හැම පැයක් ගානෙම අපේ ඇඟ අපේ මේ මේදයෙන් තමයි ශක්තිය ගන්නෙ. එතකොට තමයි අපේ ඇත්තට මේදේ අඩු වෙන්න පටන් ගන්නෙ. ඒකෙහිඳ අපි සාමාන්‍යයෙන් පැය 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තමයි निराහාර වෙන්න ඕනේ. ඒට අඩුවෙන් निराහාර හිටියයි කියලා අපිට ලොකු තේරුමක් වෙන්නේ නැහැ. මොකද එහෙනම් අපි ග්ලූකෝස් වලින්ම තමයි අපේ බර අඩු කර ගන්න හදන්නේ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි තව දෙයක් තියෙනවා. එතකොට අපි කොයි වෙලාවෙද මේ निराහාරව ඉන්න ඕනේ කියන ප්‍රශ්නෙත් එනවා. එතකොට මේ निराහාරව ඉන්න ඕනේ වෙලාව අපි ගත්තොත් අපිට මේ හෝමෝන වලින් මේක පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන්. අපිට හෝමෝන ಜಾති මම 5ක් ගන්නවා. එකක් තමයි growth hormone කියන එක. අනිත් එක thyroxine කියන හෝමෝනය. අනිත් එක ghrelin කියලා හෝමෝනයක් තියෙනවා. අනිත් එක cortisol කියලා. මේ හෝමෝන හතරම අපිට ඕනි වෙන්නේ වියදම් කරන්න. ඒ කියන්නේ මේ දේ දහනය කරන්න තමයි මේ හෝමෝන හතරම අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට තව එක හෝමෝනයක් තියෙනවා. අපි ඔක්කොමලා දන්නම හෝමෝනේ ඉන්සියුලින්. මේ හෝමෝනයෙන් කරන්නේ තැම්පත් කිරීම. එයා හැම ශක්තියක්ම තෙල් බවට හරවලා තැම්පත් කරනවා. එතකොට අපි ගත්තොත් අපේ ශරීරයේ මේ හෝමෝන පහෙන් අර පළවෙනි හෝමෝන හතර වැඩිම තියෙන්නේ උදේට. ඉන්සියුලින් හෝමෝනේ අඩුවෙන්ම තියෙන්නේ උදේට. ඒක එහෙම් පිටිම අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නේ රැට. රැට අර හෝමෝන හතරම අඩුයි ඉන්සියුලින් වැඩි. දැන් මේකෙන් මොකක්ද අපිට එන අදහස? ඒ කියන්නේ උදේ අපේ ඇඟ කටයුතු කරන්නේ එන හැමදේම වේදම් කරන්න. අපි පුළුවන් තරම් වේදම් කරන්න හදන්නේ. මොකද අපි දවස පටන් ගන්නවා ගොඩක් වැඩ තියෙනවා. මනසට ගොඩක් වැඩ තියෙනවා. ශරීරයට ගොඩක් වැඩ තියෙනවා. දුවන්න ඕනි, වැඩ කරන්න ඕනි, සල්ලි හම්බ කරන්න ඕනි, ළමයි බලා ගන්න ඕනි, ඉස්කෝල වලට යන්න ඕනි, ඒ වගේ දේවල්. රැ වෙනකොට දැන් අර වියදම් කරන හෝමෝන ටික අඩු වෙලා තැම්පත් කරන හෝමෝනේ වැඩි වෙනවා. රැට කරන්නේ ආයෙ හෙට උදේට සහ ඊළඟ
මාසයට අවශ්‍ය වෙන ශක්තිය පුළුවන් තරම් තැම්පත් කරගන්න. ඉන්සුලින් හෝමෝන් එක කරන්නේ ඒවා තැම්පත් කරන එක. එතකොට මේ සිද්ධාන්තය අපි හිතේ දාගත්තොත් අපිට දැන් තේරෙනවා අපි උදේට කන දේ වියදම් වෙනවා, රැයට කන දේ තැම්පත් වෙනවා. එහෙනම් අපි කන්න අපි निराहारව ඉන්න නම් යන්නේ. निराहारව ඉන්න එක අපි පැය 10කට වඩා වැඩි කාලයක් निराहारවත් ඉන්න ඕනේ. මේ निराहारව ඉන්න කාලේ රෑ වෙලාව, ඒ කියන්නේ හිරු බසින වෙලාවේ තමයි සිද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි අපේ බර අඩු වෙන්නේ. නැත්තම් වෙන්නේ කොච්චර අපි निराहारව හිටියත් උදේවරු निराहारව හිටියදලා රැයට හොඳට කෑවොත් ඒ ටික ඔක්කොම තැම්පත් වෙලා අන්තිමට බර වැඩි වෙලා තමයි අපි ඉවර වෙන්නේ. ඉතින් එහෙනම් දැන් කොහොමද අපි මේක කරන්නේ? අපි දැන් අපේ ඇඟ මේ දේ දහනය කරගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට අපි මේකේ निराहारව ඉන්න කාල පරිච්ඡේදය දැනට අපි උපරිම අපි සාමාන්‍යයෙන් පැය 24ක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි හොඳම වෙලාව පැය 18ක්. එකම දවසින් 18ක් කරන්න බෑ. හැබැයි 18 අපි හෙමින් ළඟා කරගන්න ඕනි. අපි කියනවා උදේ ආහාර වේලය ගන්න. උදේ ආහාර වේල ගන්න. උදේ ආහාරයට සාමාන්‍යයෙන් ඔයා කැමති කෑමක් කන්න පුළුවනි. ඊට පස්සේ දවල් ආහාර වේල ගන්න පුළුවන්. දවල් ආහාර වේල අපි එකට විතර ගන්න පුළුවන්. උදේ 8ට විතර උදේ ආහාර වේල ගන්න පුළුවන්. එතකොට මේ අතරතුර අපිට ඕන නම් අපි කියනවා ස්නැක් එකක් කියලා 10ට විතර අපිට තේ එකක් බොන්න පුළුවන්. ඒට අමතරව අපිට පුළුවනි මොන හරි පළතුරක් ගන්න. මේ කාලය තුල අපි පුළුවන් තරම් ගන්න කැලරි ප්‍රමාණය අඩු කරන්නත් ඕනි. මේ බර අඩු කරන්න ඕන නම් තමයි මම කියන්නේ. එතකොට අපි පැණි රහ දේවල් විශේෂයෙන්ම. එතකොට පිටි දාලා සීනි දාලා බොන තේ ඒව අඩු කරන්න ඕනේ. පුළුවන් තරම් සීනි අපේ ජීවිතයෙන් අයින් කරන තරමට මේ බර අඩු කරගන්න අපිට ලේසි. දවල්ට අපි රතුබත් කන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. නිවුඩු බහල් ඒ උරා ගැනීම අඩුයි. හොඳට එළවලු වැඩි කරන්න ඕනේ. එළවලු වලින් අර බත් අඩු වෙන බත් වලට සාපේක්ෂව එළවලු වැඩි කරගන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපි දවල්ට කෑවට පස්සේ අපි දෙකෙන් පස්සේ අපි මුකුත් කන්න යන්න හොඳ නැහැ. එතකොට දෙකෙන් පස්සේ අපි සියලුම කැලරි සහිත ආහාර නවත්තනවා. එතකොට කැලරි සහිත ආහාර නවත්තනවා කියන්නේ කැලරි රහිත ආහාර මොනවද කියලා අපි අහන්න පුළුවනි. එතකොට වතුර බොන්න පුළුවන් ඕන තරම්. තේ කෝපි බොන්න පුළුවන්. හැබැයි මේවල සීනි දාන්න බෑ. සීනි දැමීම කරන්න එපා. එතකොට සීනි නැතුව බොන්න තමයි පුරුදු වෙන්න ඕනි. ඒක මොන තේද කියන එක අදාළ වෙන්නේ නැහැ. ග්‍රීන් ටී වෙන්න පුළුවන්, බ්ලැක් ටී වෙන්න පුළුවනි. කැමති දෙයක් ඩාර්ක් කොෆි වෙන්න පුළුවනි. කැමති කොෆි එකක් ඉන්ස්ටන්ට් කොෆි වෙන්න පුළුවන්. අපි කැමති දෙයක්. හැබැයි මේවල සීනි දාන්න බෑ. පිටි දාන්න බෑ. එතකොට අපි උදේ වෙනකම් අනිත් දවසේ උදේ 8 වෙනකම් අපි කැලරි දෙන්නේ නැහැ අපේ ඇඟට. අපි निराहारව තමයි ඉන්නේ. ඒතර මේක තමයි සංසිද්ධිය අපි කියනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා කියන්නේ. එතකොට මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං සාර්ථක වෙන්න නම් අපිට මේක එකපාර කරන්න බෑ. ඒ කියන්නේ අපිට එකපාර මේ පැය 18ම निराहारව ඉන්න බෑ. අපි පටන් ගන්න ඕනි පැය 10ක් නැත්නම් 8ක් निराहारව ඉන්නවා. අපි කියමු රෑ 7-8 වෙනකන් කනවා. ඊට පස්සේ අපි निराहारව ඉන්නවා. අපි මේක හෙමින් ගේනවා පැය දෙක දවසකට අපි හෙමින් ඉදිරියට ගේනවා. අපි අන්තිමේදී අපේ ඉලක්කය වෙන්න ඕනි හවස 2න් පස්සේ මේ निराहारව ඉන්න එක. ඒතර මේ අවස්ථාවේ මට ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි අපිට මේකට හරි අමාරුයි ડોක්ටර් ગેස්ට්‍රයිටිස් සැරට එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙනවා නම් අපි දැනගන්න ඕනේ මේ ગેස්ට්‍රයිටිස් කියන එක අපි ගොඩක් වෙලාවට ඒ ගැන හිතනකොට අපිට ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඉතින් ગેස්ට්‍රයිටිස් අපේ හිතෙන් උත් අපිට ගොඩක් පාලනය කරගන්න පුළුවනි. ඒට අමතරව ગેස්ට්‍රයිටිස් වලට අපිට බෙහෙත් තියෙනවා. අනිත් එක අපි හෙමින් මේක ඉදිරියට අරන් එනවා නම් අපි සාමාන්‍යයෙන් රෑ 8න් පස්සේ කිසිම දෙයක් නොකා ඉන්න එක අපි හෙමින් ඒ කියන්නේ රෑ 8 රෑ 7 රෑ 6 5 4 3 2 ඉතින් මේ විදිහට අරන් එනවා නම් මේ ગેස්ට්‍රයිටිස් එක ඇඟට බලපාන්න තියෙන ඉඩකට බොහෝ අඩුයි. ඒ අතරතුර ગેස්ට්‍රයිටිස් එන උදවිය ඉන්නවා නම් අපිට පුළුවනි ગેස්ට්‍රයිටිස් වලට අවශ්‍ය පෙති පාවිච්චි කරලා ඒක පාලනය කරගන්න. ඒට අමතරව දැන් මේ බර අඩු කරන්න අපි යනකොට අපි
අපි යන්නේ ඉලක්කයක් සඳහා. මොකද අපිට දරු ප්‍රසූතියක් අවශ්‍යයි. අපි නිරෝගී වෙන්න ඕන හින්දා. ඒක හින්දා අපි ඉලක්කයක් සඳහා යන අපේ මොටිවේෂන් කියලා කියන අපේ උනන්දුව අපේ තියෙන්න ඕනේ. ඒකෙන් හින්දා මම කියනවා මේක හැමදාම කරන්න බෑ. අපිට අපේ ජීවිතේ එතකොට අපිට එපා වෙනවා. අපිට කන්න නෑ රැට. අපි කොහේ හරි ගියත් අපිට කන්න නෑ. ගිහිල්ලත් වැඩක් නෑ. ඒ වගේ. ඉතින් අපි කියමු අපි දවස් 5ක් කරමු. දවස් 2ක් නොකරමු. අපි දවස් 2 අපි හිතා ගන්න ඕනේ. හැබැයි ඒ දවස් 2 තමයි අපි කොහේ හරි එළියට යනවා නම් අපි රැට කැවෙනවා නම් අපි ඒ විදිහට පාලනය කරගන්න පුළුවන් විදිහට අපේ ජීවිතේ හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දවස් 5ක් පැය 18ක් නොකා ඉඳලා පැය 6ක් කන එක කරනවා. පැය 2ක් දවස් 2ක් සාමාන්‍ය විදිහට රැට කැවෙනවා. ඒක මොන දිනද කියලා ඔයාලට තීරණය කරගන්න පුළුවන්. ඔයාගේ ජීවිතයේ ජීවන රටාව අනුව සෙනසුරාදා නම් එහෙමයි. සෙනසුරාදා බදාදා නම් එහෙමයි. නැත්නම් සෙනසුරාදා ඉරිදා නම් එහෙමයි. ඒක ඔයගොල්ලන් කැමති කෙනෙක්. අනිත් එක තමයි මේ හැම ආහාර මර්ධන පිළිවෙතක් එක්කම අපිට ව්‍යායාමයක් කරන්න ඕන. ව්‍යායාම ඉතා වැදගත්. ව්‍යායාම අඩු හින්දා අපේ ශරීර සෞඛ්‍ය අපේ ජනතාවගේ ඉතාම බැරෑරුම් ලෙස අගාධයට ගිහිල්ලා තිනවා. දියවැඩියාව අධික රුධිර පීඩනය ඉතා ඉහළයි. මන්ද ස්වභාවයත් මේකට සම්බන්ධයි. එතකොට අපි ව්‍යායාමයක් කරන්න ඕනේ. එතකොට මේකට ජිම් එකට යන්න ඕනේ. මේකට මේ තැන් වල පාරවල ඇවිදින්න එච්චර දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි කියන්නේ ව්‍යායාම ලොකු වෙලාවක් කරන්න නෙවෙයි. ව්‍යායාම කරනකොට කරුණු 3යි අවශ්‍ය වෙන්නේ. පළවෙනි කාරණාව මෙය සාමාන්‍යයෙන් සතියකට දවස් 5ක්වත් කරන්න ඕනේ. සතියකට දවස් 5ක්වත් කරන්න ඕනේ. ඒ කියන්නේ සතියේ දවස් 2ක් 3ක් නෙවෙයි. දවස් 5ක්වත්. දෙවෙනි කාරණාව මේ සාමාන්‍යයෙන් විනාඩි 20ක් තමයි කරන්න ඕනේ. විනාඩි 20ක් හෝ ඊට අඩුවෙන් කරත් කමක් නැහැ. ඒ කියන්නේ මං කියන්නේ පැය 2-3ක් සතියකට හැමදාම කරන්න කියලා. මේ කියන්නේ විනාඩි 20ක්. ඔයාගේ ශරීර සෞඛ්‍යයෙන් විනාඩි 20ක් ඔයාට දෙන්න බැරි කමක් තියෙන්න බෑ. කොච්චර කාර්යබහුල පුද්ගලයෙක් වුණත්. ඉතින් විනාඩි 20ක් හෝ ඊට අඩුවෙන්. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව. අපි කරන හැම ව්‍යායාමයක්ම ගුරුත්වයට විරුද්ධව කරනවා. ඒ කියන්නේ අපේ ඇඟේ බරට විරුද්ධව අපේ ඇඟේ බර ගුරුත්වයට සම්බන්ධයි. ඒකට විරුද්ධව කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කරන දෙයක් කෙලින් ඇවිදිනාට වඩා පඩි පෙලක් ඇවිදින්න ඕනේ. අපි මොන හරි බරක් එක්ක තමයි ව්‍යායාමයක් කරන්න ඕනේ. අපි සයික්ලින් කරනවා නම් මොන හරි එහෙම වගේ මැෂින් එකක් තියෙනවා නම් අපේ ගෙදර අපි ඒකේ තද භාවය අපි කියන ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න ඕනේ. ඉතින් ව්‍යායාමයක් කරනකොට ගුරුත්වයට විරුද්ධව හෝ අපි ඒක සාමාන්‍ය අපේ ශරීර ස්කන්ධයට විරුද්ධව කරන්න ඕනේ. එතකොට තමයි ඒක අපේ ඇඟට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඒතර ඔය තුන සම්පූර්ණ නම් ඒ ඇති ව්‍යායාමයකට අපි ජිම් එකට යන්න ඕනේ නැහැ. පැය ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. විනාඩි 20යි. හැබැයි හැමදාම කරන්න ඕනේ. ඒතර මේ කාරණා ටික තමයි මට කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් මම කැමතියි කියන්න මේක පටන් ගන්න උපකරණ දෙකක් සඳහා ඔබේ මුදල් වියදම් කරන්න ඕනේ. එකක් තමයි බර බලන එක. අනිත් එක ඉන වටේ තියෙන වට ප්‍රමාණය, තෙල් ප්‍රමාණය මයින්ඩ් ටේප් පටිය. මේ දෙක අරගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ තව පොතක් තියාගන්න ඔයාගේ බර ලියන්න. එතකොට ඔයා බර අඩු වෙනවා දකින්නකොට ඔබට තව මේක කරන්න හිතෙනවා. ඔබ සතුටු වෙනවා. එතකොට ඔබට මේ ඔයාගේ ටාගට් එක එහෙම නැත්නම් ඔයාගේ ඉලක්කය ඇචීව් කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. බොහොම ස්තුතියි.